සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුණු වංග ප්‍රථමයෙන් සිරස්තල. නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් වෙයි. පළාත් අතර සංචරණ සීමා තවදුරටත්. මාස දෙකකට පසු මෙරට අඩුම කොවිඩ් ආසාදිතයින්ගේ වාර්තාවීම ඊයේ දිනෙන්. තවත් සයිනෝෆාම් මෙන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට. ඉන්දීය කොවිඩ් එන්නත යුරෝපා ග්‍රීන් ලයිස්තුවෙන් ඉවතට. පුද්ගලයින් 85ක් රැගත් පිලිපීන හමුදාවේ ගුවන්යානයක් කඩා වැටෙයි. දැනට පනවා ඇති පළාත් අතර සංචරණ සීමා ජූලි මාස 19 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්ද නිකුත් කරමිනුයි මේ සම්බන්ධව සඳහන් කර ඇත්තේ. පොදු ප්‍රවාහන සේවය ගත්තොත් බස්නාහිර පළාතෙන් අනිකුත් පළාත් සඳහා ආසන ධාරිතාවයෙන් 50%කට සීමා කරලා තමයි අපි ලීඩ් කිරීම ලබා දීලා තියෙන්නේ. බස්නාහිර පළාත තුළ ආසන ධාරිතාවයෙන් 30%ක් සඳහා අවස්ථාව ලබා දීලා තියෙනවා. පුද්ගලික කුලී රථ සහ ටැක්සි රථ සඳහා සියලුම පළාත් වලට ආසන ධාරිතාවයට පමණක් සීමා සහිතව ධාවනය කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. උපයෝගී සහ සේවා සහ වෙනත් අවශ්‍ය සේවා සඳහා අවම කාර්ය මණ්ඩලය සමග කටයුතු කරන්න තමයි අපි නිර්දේශ ලබා දීලා තියෙන්නේ. හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීම සඳහා උනන්දු කරන්න අපි නිර්දේශ ලබා දීලා තියෙනවා. රජයේ ආයතන සහ පෞද්ගලික ආයතන අවම සේවක සංඛ්‍යාවකින් කටයුතු කරන්න උපදෙස් ලබා දීලා තියෙන්නේ. අවශ්‍යතාවය මත ආයතන ප්‍රධානියාට සේවයට ගෙන්වා ගත හැකි සේවකයන් ප්‍රමාණය තීරණය කරන්න අවස්ථාව අපි ලබා දීලා තියෙනවා. ආයතනයේ රැස්වීමක් තියෙනවා නම් උපරිමය 10කට සීමා කරන්න. වැඩමුළු සම්මාන්ත්‍රණ සන්නාම දියත් කිරීම භෞතික වශයෙන් 25ක් තමයි අපි උපරිමය ලබා දීලා තියෙන්නේ. වැවිලි කර්මාන්තය, කෘෂි කර්මාන්තය සඳහා සම්පූර්ණ විවෘතව තියෙන්නේ. ඒකේ පන්න රැස්වීම සඳහා උපරිමය 25ක් දෙනෙකුට සහභාගී වෙන්න අවසර ලබා දීලා තියෙනවා. එලිමාන් වෙළඳාම සතිපොළ පළාත් පාලන ආයතන විසින් බලාත්කම කරන සීමාවන් යටතේ කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. අධික වෙළඳාමටත් සෞඛ්‍ය රෙගුලාසි වලට අනුකූලව වෙළඳාම් කරන්න අවසර ලබා දීලා තියෙනවා. සුපිරි වෙළඳසැල් 25ක් ප්‍රමාණය අරින්න අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. සාප්පු සංකීර්ණත් විවෘත කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. දිවා සිරකුම් මධ්‍යස්ථාන 50ක ධාරිතාවකින් පවත්වාගෙන යාම සඳහා අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. භාග පවත්වන්න සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරමින් අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. තව දුරටත් පූජනීය ස්ථාන පුද්ගලික සව වසාත් අවන්හල් රෙස්ටෝරන්ට් සෞඛ්‍ය රෙගුලාසි වලට යටත් විවෘත කරන්න පුළුවන්. මෙම සියලුම දේවල් හුදකලා භාවයට පත් නොකරන ලද ස්ථාන වලට තමයි අයත් වෙන්නේ. දෛනික කොවිඩ් ආසාදිතින්ගේ වාර්තාවීමේ අඩුවක් සටහන් කරමින් ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතින් 1262 දෙනෙකු හඳුනා ගැනුණා. එම සංඛ්‍යාව දැක්වුණේ මාස දෙකකට පසු මෙරටින් වාර්තා වූ අඩුම දෛනික කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව ලෙසයි. මේ අතර මෙරට කොවිඩ් මර්ධන වැඩසටහනට අවශ්‍ය සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් අද මෙරටට රැගෙන එනු ලැබුවා. ඊයේ දිනෙන් මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් 1262 අතරින් 1251 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආසාදිතයින් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එමෙන්ම විදේශයන්හි සිට දිවයිනට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයින් 11 දෙනෙකුද ඊයේ ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. පසුගිය අප්‍රේල් මාස 27 වනදා මෙරටින් ආසාදිතයින් 1111 දෙනෙකු වාර්තා වූ අතර ඒ අනුව ඊයේ වාර්තා වූ ආසාදිතයින් එම දිනයෙන් පසු මෙරටින් වාර්තා වූ අවම ආසාදිතයින් සංඛ්‍යාව ලෙසයි දැක්වෙන්නේ.
ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 247ක්. එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 224ක් ලෙසයි දැක්වෙන්නේ. මේ අතර අකණ්ඩව 100 ඉක්ම වූ ආසාදිතයින් වාර්තා වූ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ ආසාදිතයින් 100ට අඩු වගයක් වාර්තා වීම විශේෂත්වයක්. ඒ අනුව එම සංඛ්‍යාව දැක්වුණේ 98ක් ලෙසයි. රෝගීන් අඩුවීම වාර්තාවීම අවදානමක් නැහැ කියන තැන කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ. පැතිරෙන ඩෙල්ටා වෛරසය සම්බන්ධව වාර්තාව ලැබිලා තියෙනවද? කොළඹ මහනගර සභා සීමාව තුළ කෙනෙක් ඇරෙන්න හොයාගත්ත සියලුම රෝගීන් මේ වන විට ඔවුන්ගේ ප්‍රතිකාර කරලා ගෙවල් වලටත් ඇවිල්ලා නිරෝධායනය කරමින් සිටින්නේ. මාතර සහ ගාල්ල වලට හොයාගත් රෝගීන් ප්‍රතිකාර ඉවර කළා නිවස්වල නිරෝධායනය කරමින් පවතිනවා. රෝගිය කොහොමද වැළඳිලා තියෙන්නේ? මෙම රෝගිය එන්න පුළුවන් මාර්ග පිළිබඳව දැන් විශේෂ වසංගත රෝග පරීක්ෂණයක් කරමින් පවතිනවා. එසේම පසුගිය දෙවැනිදා සිදු වූ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 34ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ පස්වරුවේ තහවුරු කළා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 3191ක් දක්වා ඉහළ ගියා. මේ අතර තවත් සයිනෝෆාර්ම් මෙන්නත් මාත්‍රා මිලියනයක් අදාළුවම දිවයිනට රැගෙන එනු ලැබුවා. ඒ චීනයේ බීජිං නුවර සිට පැමිණි UL 869 දරන ගුවන් යානයෙන්. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ එම එන්නත් තොගයද සමග මේ වන විට සයිනෝෆාර්ම් මෙන්නත් මාත්‍රා ලක්ෂ 51ක් දිවයිනට ගෙන්වා ඇති බවයි. එමෙන්ම එම එන්නත් තොගය මෙරටින් මුදල් ගෙවා ලබාගත් සිව්වන එන්නත් මාත්‍රා තොගය වනවා. මේ අතර මෙරට කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ දිනේදී පුද්ගලයන් 63704 දෙනෙකුට එන්නත් ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. මේ අතර ෆයිසර් කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා 26000ක් හෙට දිනේ දිවයිනට ළඟා වන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. ඒ මහතා සඳහන් කළේ දකුණු ආසියානු කලාපයෙන් ෆයිසර් එන්නත හමු වන පළමු රට ශ්‍රී ලංකාව වන බවයි. එලෙස දිවයිනට ලැබෙන ෆයිසර් එන්නත් ලබා දෙන කණ්ඩායම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ කමිටුවක් විසින් සලකා බලමින් සිටින බවයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර ශ්‍රී ලංකාවෙන් පාකිස්තානෙන් සහ බංගලාදේශයෙන් එක්සත් අරාබි එමිරාජ්‍යයට මගින් රැගෙන යාම ජුලි මාස 15 වනදා දක්වා අත්හිටුවීමට එමිරේට්ස් ගුවන් සේවය තීරණය කර තිබෙනවා. එමෙන්ම පසුගිය සති දෙකක කාලය තුළ මෙම රටවල සංචාරය කළ කිසිදු පුද්ගලයෙකුට එක්සත් අරාබි එමිරාජ්‍යයට ජූලි 15 වනදා දක්වා ඇතුල්වීමට අවසර ලැබෙන්නේ නැහැ. කෙසේ වෙතත් එක්සත් අරාබි එමිරාජ්‍ය ජාතිකයින්ට එමිරාජ්‍යයේ රන් වීසා හිමිකම් ඇති පුද්ගලයින්ට සහ විදේශ සේවයේ නිරත තානාපති සේවා නිලධාරීන්ට මෙම තහනම බල නොපාන බවයි එමිරේට්ස් ගුවන් සේවය නිවේදනය කළේ. මේ අතර අද උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශයක් හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයේ යටිවාවල ග්‍රාම නිලධාරී වසමේ සාගරාදෙනිය වත්ත එලෙස හුදකලා වනු ඇති. එමෙන්ම අද උදෑසන සිට තවත් ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කළ බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ කළුතර පොලිස් බල ප්‍රදේශයේ මහවස්කඩුව දකුණු ප්‍රදේශයේ හුදකලා වනු ඇති. ඊට අමතරව මඩකලපුව දිස්ත්‍රික්කයේ කලවංචිකුඩේ පොලිස් බල ප්‍රදේශයේ පෙරියක්කලාර් 2, පෙරියක්කලාර් 3 සහ පෙරියක්කලාර් 3 දකුණ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් බල ප්‍රදේශයේ බෙරමන දකුණ ප්‍රදේශයේ හුදකලා වනු ඇති. මේ අතර ඊයේ දිනේදී පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයින් ඉල්ලීම් 13ක් මුල් කරගනිමින් සංකේත වර්ජනයක නිරත වුණා. ඒ හේතුවෙන් දිවයිනේ රෝහල් රැසක ඖෂධාගාර සේවා, රසායනාගාර සේවා කටයුතු වලට බාධා එල්ල වූ බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් අද දිනේ තෙම වර්ජනය ක්‍රියාත්මකයි. ඉල්ලීම් 14ක් අපි දිගින් දිගටම ඉල්ලා සිටියා. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ රජය හෝ මේ ඉල්ලීම් ලබා දීම දිගින් දිගටම මග ඇරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා හෙට දින පෙරවරු 7 ඉඳලා හෙට දවසේ වැඩ වර්ජනයක් කරා යන්න. ඒ වගේම අපිට හෙට දිනේ විසඳුම් නොලැබුණොත් ඒක ඉදිරියටත් ඒ වැඩ වර්ජනය ක්‍රියාත්මක කරනවා. ශ්‍රේෂ්ඨ සේවාවල COVID-19 පාලනයට අදාළ සියලුම රාජකාරී හෙට දිනේ පෙරවරු ඉඳලා බිඳ වැටීමට නියමිතයි. නමුත් අපි COVID-19 සම්බන්ධව යම් අසාධ්‍ය රෝගියෙක් හෝ නිවෙස් තුළ සිටින පුද්ගලයෙක් අසාධ්‍ය තත්ත්වයක් පැමිණිලි කරොත් ඔහු රෝහල් ගත කරවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩනමින් අපි ලබා ගන්නවා. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 27549ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 2,33,317ක් ලෙසයි. වැඩිම සම්ප්‍රේෂණ වේගයකින් යුත් ඩෙල්ටා කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසියාව පුරා ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සීග්‍ර ව්‍යාප්තියක් සහිත ඉන්දයානු ඩෙල්ටා කොවිඩ් වෛරස් ප්‍රබේදය ආසියාව පුරා ව්‍යාප්තවීමේ අවධානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. ඒ කලාපේ බොහෝ රටවල එන්නත් කරන ප්‍රතිශතය අඩු මට්ටමක පවතින බැවින් බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ. මෙතෙක් හඳුනාගෙන ඇති ඩෙල්ටා වෛරස් ප්‍රබේද අතරින් වඩාත් සීග්‍රයෙන් පැතිර යමින් තිබෙන්නේ ඉන්දියාවෙන් මුල්වරට හඳුනාගත් ඩෙල්ටා ප්‍රබේදයයි. ඉන්දියාව මේ වන විට දෙවන කොවිඩ් රැල්ලේ උපරිම අවස්ථාව පසු කර ඇතත් ආසියාතික රටවල් කිහිපයකම වෛරස් ආසාදනය ඉහළ යමින් තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවන්ට අනුව වෛරස ව්‍යාප්තිය ඉහළ යමින් නැති සෙසු ආසියාතික රටවල් අතරට බංගලාදේශය, ඉන්දුනීසියාව, තායිලන්තය සහ මොංගෝලියාව ඇතුළත්. ඒ අනුව වසංගත ව්‍යාප්තිය මන්දගාමී කිරීමට, ජීවිත රැක ගැනීමට මෙන්ම ගෝලීය ආර්ථිකය යථාතත්වයට පත්කර ගැනීමටත් හොඳම වැඩපිළිවෙල වන්නේ එන්නත් කරණය බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර ඇත්තේ. මේ අතර ඉන්දියාවේ පූනේහි පිහිටි සීරම් ආයතනය නිෂ්පාදනය කරනු ලබන කොවිෂීල්ඩ් එන්නතට යුරෝපා සංගමේ COVID-19 වැළැක්වීමේ එන්නත් ලයිස්තු අනුමැතිය ලබා නොදීමට පියවරගෙන තිබෙනවා. මේ අනුව කොවිෂීල්ඩ් එන්නත ලබාගත් පුද්ගලයින්ට යුරෝපා සංගමේ රටවල් වලට ඇතුල්වීමේදී බරපතල අර්බුද රාශියකට මුහුණ දීමට සිදුවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ වන විට යුරෝපා සංගමය එන්නත්කරණය සම්පූර්ණ කරන ලද එම සංගමේ රටවල් වල වැසියන් සඳහා ඩිජිටල් එන්නත්කරණ කේතයක් ඇතුළත් ගමන් බලපත්‍රයක් ලබා දීමට කටයුතු කර ඇති අතර එම ගමන් බලපත්‍රයට කොවිෂීල්ඩ් එන්නත අන්තර්ගත නොවන බවද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. කෙසේ වෙතත් මේ වන විට ඉන්දීය කොවිෂීල්ඩ් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වී තිබුණද යුරෝපා සංගමය පිළිබඳව සැලකිල්ලක් දක්වා නැහැ. මීට පෙර යුරෝපා සංගමය ඩිජිටල් එන්නත් කරන කේතය සම්බන්ධයෙන් එතරම් දැඩි තීන්දුවක නොසිටි අතර මෙම නව තීන්දුවත් සමග එම සංගමයට අයත් සියලු රටවල් COVID-19 සම්බන්ධයෙන් නිකුත් කරන ඩිජිටල් කේතයට ඇතුළත් කර ඇති එන්නත් පමණක් භාවිතා කළ යුතු වනවා. මේ සමග කොවිෂීල්ඩ් එන්නත යුරෝපා සංගමයේ කිසිදු රටකට අපනයනය කිරීමේ අවස්ථාවද අහිමි වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පාලන මිලක් පනවා තිබුණද එම මිලට වෙළඳ පොලේ සීනි නොමැති බවත්, මිල පාලනයක් සිදු නොවන බවත් සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. අපේ රටට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සීනි අතිරික්ත තොගයක් අපේ රටේ තිබෙනවා. නමුත් ආනයනය නවතා තිබියේදීත් ආනයනකරුවන් විසින් අසාධාරණ ලෙස ඉතාමත් වැඩි මිලට සීනි අලෙවි කිරීමේ ප්‍රවණතාවයක් ඇති වෙලා තිබෙනවා. ඒ නිසා මේ තත්ත්වය සඳහා රජය මේ වන විටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් තිබෙනවා. ඒ අනුව අපි පාරිභෝගික අධිකාරිය විසින් විශේෂයෙන්ම පළ කරන ලද ගැසට් නිවේදනයේ අනුවත් 70%කට ආසන්න ප්‍රමාණයක් ඒ ගබඩා ලියාපදිංචි කරලා දැනට තිබෙන්නේ. ඉතිරි ගබඩා සම්බන්ධව ලියාපදිංචි නොකරපු ගබඩා සම්බන්ධව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමටත් පාරිභෝගික අධිකාරිය මේ වන විට කටයුතු කරලා තිබෙනවා. දැනට තිබෙන පාලන මිලට මොනම ආකාරයකටවත් සීනි වෙළඳ පොලේ නැහැ. අධිකරණමය ක්‍රියාමාර්ග මේ සම්බන්ධව කොච්චර ගත්තත් තිබෙන නීතිවල අඩුපාඩුකම් තිබෙන නිසා තමයි මාසයක් ඇතුළත පාරිභෝගික අධිකාරිය පනත සංශෝධනය කිරීමට කටයුතු කරලා තිබෙනවා. මෙරට පුරාවිද්‍යා ස්ථාන ගණනාවක්ම සුරක්ෂිත කරන්නට කැප වූ විශිෂ්ට වාස්තු විද්‍යාඥයෙක් ඉංජිනේරුවරයෙකු ආචාර්ය ගැමුණු සිල්වා මහතා පසුගියදා අභාව ප්‍රාප්ත වුණා. මිය යන විට මහතා පසු වුණේ 78 වන වියේයි. යාන්ත්‍රික ඉංජිනේරුවරයෙක් ලෙස සිය වෘත්තීය ජීවිතය තෝරාගන්නා ආචාර්ය ගැමුණු සිල්වා මහතා මෙරට පුරාවිද්‍යා ශේෂ්ත්‍රයට ගෙන දුන්නේ අතිමහත් ආලෝකයක්. මාලිගාවිල බුද්ධ ප්‍රතිමා වහන්සේ, තිස්ස මහරාම දාගැබ, මිරිසවැටිය සෑරජාණන් වහන්සේ මෙන්ම ගල් විහාර ප්‍රතිමා වහන්සේලා අනාගත පරපුරෝ දෙසා අද වන විට සුරක්ෂිතව ඇත්තේ ආචාර්ය ගැමුණු සිල්වා මහතාගේ විද්‍යාත්මක මැදිහත්වීම මත බව කිව යුතුමයි. ගුවන් හමුදා නිලධාරියෙක් ලෙසද පන්නරේ ලැබූ එ මහතා තමන් විශේෂඥතාවේ ලද කාර්මික ඉංජිනේරු ශේෂ්ත්‍රයට පමණක් සීමා නොවීමද සුවිශේෂී. බොහෝ දෙනාගේ අවධානය යොමුන වූ පුරාවිද්‍යා ස්ථාන ගණනාවක් යළි ප්‍රතිසංස්කරණය කිරීමේ කාර්ය ගැමුණු සිල්වා මහතා ඉටු කළේ නොපැකිලිව සියලු අභියෝගයන්ද ජයගනිමින්. පුරාවිද්‍යා ස්ථානයන්හි වටිනාකම් පවතින අයුරින් සංරක්ෂණය කරමින් නිර්මාණශීලීව එකී සංරක්ෂණ කටයුතු සිදු කරන්නට ඔහුට තිබූ හැකියාව පැසසිය යුතුමයි. එතුමාගේ එකී සේවයෙන් පුරාවිද්‍යා ශේෂ්ත්‍රයට සිදු වූ උන්නතිය සම්බන්ධව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංරක්ෂණ අධ්‍යක්ෂ වරලත් වාස්තු විද්‍යාඥ ප්‍රසන්න රත්නායක මහතා මෙසේ අපහා අදහස් පළ කළා.
අපේ රටේ ඉංජිනේරු දැනුම පාවිච්චි වෙන්නේ නව නිර්මාණ වලට. නමුත් අපේ ඉතිහාසය ගත්තාම අපේ රටේ පෞරාණික කර්මාන්ත වලට පෞරාණික ඉදිකිරීම් ඒ සියල්ලටම පාවිච්චි කරලා තියෙන ඉංජිනේරු ශිල්පය අදට අපිට හොයාගන්න බැරි තරම් විශ්ිතයි. ඒවා අපි සංරක්ෂණය කරද්දී බොරාජ්‍ය දෙපාර්තමේන්තුවට වගේ මධ්‍යම සංස්කෘතික කර්මවල වගේ ආයතන වලට ඒවායේ තියෙන ඉංජිනේරුමය කාර්යයන් වලට අවශ්‍ය උපදෙස් ගන්න ලංකාවේ හිටපු එකම පුද්ගලයා හැටියට සමහරවිට අපිට හඳුන්වන්න පුළුවන් පෞරාණික උරුමය ආරක්ෂා කරන්න ගමේ සිල්ව මහත්මයා වගේ දැනුමකින් ක්‍රියාශීලීව උද්‍යෝගයෙන් මේ වගේ ආශාවකින් ඉගෙන කටයුතු කරපු කෙනෙක් අපිට හම්බෙලා නැහැ. මගේ සේවය නැතිවීම රටට ලොකු අභාග්‍යයක්. මේ රටක ණය නැති මොන්සෙක් මම හිතන රටේ එතුමාට ණයයි මේ තරමටම ඒ කරමු සේවයත් එක්ක එතුමාට නිවන් මඟ දොරටු විවර වෙනවා. ඒකාන්තයි ඒක අපේ ප්‍රාර්ථනාවයි. හදිසි හෘදයාබාධ තත්ත්වයක් නිසා රෝහල් ගත කළ එතුමා පසුගියදා අපාතරින් නික්ම ගියේ දහසක් දෑ අනාගතයට ඉතිරි කරමින්. හෙට උපදින නව පරපුරද වත්මන් පරපුරද මෙරට ඇති ශ්‍රී විභූතියත් පුරාවිදු උරුමයත් දැකබලා ගත යුතුමය. ඒ වෙනුවෙන් සිය නැනසපෑ ආචාර්ය ගැමුණු සිල්වා මහතා හෙට දිනට උරුම කළ සියල්ල එතුමා නික්ම ගියද සදාකල් සුරැකිව තිබෙන බව නොඅනුමානය. එතුමාට චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් උතුම් නිර්වාණ සම්පත්තිය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. ගත වූ පැය 24 තුළ මාර්ග රියානතුරු මරණ 9ක් වාර්තා වී තිබෙනවා. එහිදී යතුරු පැදි අනතුරු වලින් 5 දෙනෙකු මිය ගොස් ඇති අතර පදිකින් 3 දෙනෙකුද මිය ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. ඊයේ දිනේදී රියානතුරු වලින් සිදු මරණ 9ක් වාර්තා වී තිබෙනවා. මෙයින් 5 දෙනෙක් මියගොස් තිබෙන්නේ යතුරු පැදිවල හෝ යතුරු පැදියක පසුපැදි කරුවන් ලෙස ගමන් කළ පුද්ගලයින්. ඒ වගේම 30 දෙනෙක් පාරේ පයින් ගමන් කළ පුද්ගලයින් වන අතර එක් අයෙක් ත්‍රිරෝද රථයක ගමන් කළ කාන්තාවක්. මේ ආකාරයට සසදා බැලීමේදී පෙනී යන්නේ මහා මාර්ගයේ යතුරු පැදි වලින් ගමන් කරන, පයින් ගමන් කරන සහ ත්‍රිරෝද රථවල ගමන් කරන අය වින්දිතයින් බවට පත්වන ආකාරයයි. මේ ඊටම කනගාටුදායක තත්ත්වයක්. සාපේක්ෂව රියානතුරු වලින් සිදුවන මරණ 9ක් වාර්තා වන අවස්ථාවකදී දිනකට 40කට 50කට ආසන්න සංඛ්‍යාවක් රියානතුරු වලින් තුවාල ලබනවා. එයින් 20කට ආසන්න සංඛ්‍යාවක් බරපතල තුවාල ලබන අය අතර ඔවුන් රියානතුරු නිසාම සදාතනිකවම කිහිලි කරුවලට එසේත් නැතිනම් රෝද පුටුවකට ජීවිත කාලයම සීමා වෙනවා. ඒ නිසා රියානතුරු වළක්වා ගැනීමට හැමදෙනාගේම සහාය අවශ්‍ය වෙනවා. වාහන පැදවීමේදී, ඒ වගේම මාර්ගයේ ගමන් කිරීමේදී, වාහන වලින් බැසීමේදී, ගොඩවීමේදී සෑම විටම මාර්ග නීතිය වලට අනුගතව කටයුතු කළ යුතු වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා පොලිසිය විශේෂයෙන්ම රථවාහන පොලිසිය මේ සම්බන්ධයෙන් දැවැන්ත මෙහෙයුම් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. එක්ස්ප්‍රස් වර්ල් නෞකාව ගිනිගැනීමෙන් මෙරට සාගර කලාපයට එක් වූ අපද්‍රව්‍ය ටොන් 1500ක ප්‍රමාණයක් මේ වන විට ගබඩා තුළට රැස් කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. එම අධිකාරිය සඳහන් කළේ රසායනික අපද්‍රව්‍ය හා උපද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා බලපත්‍රලත් උස්සරිකයව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ගබඩා මධ්‍යස්ථාන කිහිපයක් තුළ ඒවා ගබඩා කර ඇති බවයි. එලෙස රැස් කර ඇති අපද්‍රව්‍ය වලින් බහුතරයක් පරිසරයට හානිකර ප්ලාස්ටික් නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය බවටද මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ඒවා එක්රැස් කිරීමේ කටයුතු සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ ආරක්ෂක බලකාය, නාරායතනය සහ නාවික හමුදාව එක්ව තවදුරටත් සිදු කරනවා. මසකට මැටි කියුබ් 3ක් දක්වා ප්‍රවාහනය කිරීමට බලපත්‍ර නිකුත් කිරීමේ බලය ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීමට පියවරගෙන තිබෙනවා. වේවැල්, පිත්තල, මැටි, ලීබඩු හා ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශීය ලේකම් විජිත බණ්ඩාරනායක මහතා සඳහන් කළේ මැටි භාණ්ඩ නිෂ්පාදකයින් කළ ඉල්ලීම සලකා බලා මෙම තීරණයට එළඹුණු බවයි. මීට පෙර මැටි කියුබ් එකකට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය සඳහා භූවිද්‍යා හා පතල් කාර්යාංශයේ අනුමැතිය ලබාගත යුතුව තිබුණා. එම නීතිය හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත්වන බවට ඔවුන් කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවයි මෙම නව තීරණය ගෙන තිබෙන්නේ. ලේකම්වරයා සඳහන් කරේ මැටි කියුබ් 6ක් මාසිකව ප්‍රවාහනය සඳහා මැටි භාණ්ඩ නිෂ්පාදකයින්ට අවසර ලබා දීම සම්බන්ධයෙන් මෙවන විට සාකච්ඡා කරමින් සිටින බවයි. වතු ආශ්‍රිත ප්‍රදේශවල එළවලු වගා කරන ගොවීන්ට කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් හැටන් කොටගල ඩ්‍රටේන් වතුයායේදී අද සිදු කෙරුණා.
රජයේ සේවකයන්ගෙන් සැදුම්ලත් නුවරඑළිය දිස්ත්‍රික් තිරසර සංවර්ධන ජාලය මගින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනයි මෙසේ සිදු කළේ. තේවතු ආශ්‍රිතව කොම්පෝස්ට් වගාවට අවශ්‍ය අමුද්‍රව්‍ය අවශ්‍ය තරම් තිබෙන බවත් ඒ අනුව කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීමට වතු ආශ්‍රිත ප්‍රදේශවල එළවලු වගා කරන ගොවීන්ට කිසිදු පිරිවැයක් දැරීමට සිදු නොවන බවයි නුවරඑළිය දිස්ත්‍රික් තිරසර සංවර්ධන ජාලයේ කැඳවුම්කරු කින්ස්ලි ගෝමස් මහතා සඳහන් කළේ. වතු ආශ්‍රිතව එළවලු වගා කරන සෑම ගොවියෙකුම එක් කර ගනිමින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය පිළිබඳව එම ගොවීන් දැනුවත් කිරීම අඛණ්ඩව සිදු කරන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. ලෝකය ගැන දැනගන්න බොහෝ දේ තියෙනවා. ඒ නිසා අපි හිතුවා ලෝකයේ විශාලතම දූපත් ගැන ඔබට කියන්න. ලෝකයේ තියෙනවා දූපත් 100,000 ගණනක්. ඉන් සමහර දූපත් වර්ගාඩි කිහිපයක් තරම් කුඩා වෙද්දී තවත් සමහර දූපත් වර්ග කිලෝමීටර 10 ගණනක් විශාලයි. ඒ අතරිනුත් සමහර දූපත් ස්වාධීන රාජ්‍යයන් ලෙස පවතිනවා. ඉතින් හොයලා බලමුද ලෝකයේ විශාලතම දූපත් පහ මොනවද කියලා. ග්‍රීන්ලන්තයේ සැලකෙන්නේ ලොව විශාලතම දූපත විදිහට. වර්ග කිලෝමීටර 21,66,086ක විශාලත්වයකින් යුක්තයි. මෙය උතුරු ඇමරිකා මහද්වීපයට ආසන්නව පිහිටා තිබුණත් අයත් වන්නේ ඩෙන්මාර්ක් රාජ්‍යයට. ග්‍රීන්ලන්තයේ භූමි ප්‍රමාණයෙන් බහුතර කොටසක් ආක්ටික් වෘත්තය තුළ පිහිටා තිබීම නිසා එහි වැඩි වශයෙන් පවතින්නේ මිනිස් වාසයට සුදුසු නොවන ශීත කාලගුණයක්. දූපතේ දකුණට වන්නට සමුද්‍රාසන්නව ජනාවාස පිහිටා ඇති අතර ජීවත්වන ජනගහනය 56,000ක් පමණ වනවා. ඔස්ට්‍රේලියා මහද්වීපයට උතුරින් පිහිටා ඇති නිව්ගිනියාව ලෝකයේ දෙවනුවට විශාලතම දිවයිනයි. විශාලත්වය වර්ග කිලෝමීටර 7,86,000ක්. ගිනිකොන දිග ආසියාවට අයත් මේ දූපතේ එක් අර්ධයක් ඉන්දුනීසියාවට අයත් අතර අනෙක් අර්ධය තියෙන්නේ පැපුවා නිව්ගිනියා රාජ්‍යයට. නිව්ගිනියා දූපත තුළ මිලියන 7.5කට ආසන්න ජනකායක් ජීවත් වන අතර ඉන් පැපුවා නිව්ගිනියාව තුළ ජීවත් වන්නේ 3,00,000කට මදක් වැඩි ජනකායක් විතරයි. මින් සැලකිය යුතු පිරිසක් ස්වදේශික ගෝත්‍රයක ජනතාව. ගිනිකොන දිග ආසියාවේ පිහිටි බෝනියෝ දූපත තමයි ලොව තෙවනුවට විශාලතම දූපත. මෙම දූපත තුළ මිලියන 18ක පමණ පිරිසක් ජීවත් වෙනවා. බෝනියෝ දූපත රටවල් 3කට අයිති වෙනවා. මින්නෙක් කොටසක් මලයාසියාවට අයත් වන අතර භූමියෙන් 3 කාලක් පමණ අයත් වෙන්නේ ඉන්දුනීසියාවට. ඉතා කුඩා රාජ්‍යයක් වන බ්‍රූනයි රාජ්‍ය සම්පූර්ණයෙන්ම මෙහි පිහිටා තිබෙන අතර එයට බෝනියෝ භූමියෙන් අයත් වන්නේ 100%ක් පමණයි. මෙය සොබා සෞන්දර්යයෙන් ගහන දූපතක්. අප්‍රිකා මහද්වීපයේ නැගෙනහිර වෙරළ තීරයට නැගෙනහිරින් පිහිටා ඇති මැඩගස්කරයේ විශාලත්වය වර්ග කිලෝමීටර 5,78,041ක්. මෙය ස්වාධීන රාජ්‍යයක් වන අතර මිලියන 25ක පමණ ජනතාවක් වාසය කරනවා. මැඩගස්කරයත් ජෛව විවිධත්වයෙන් ඉතා පොහොසත් රාජ්‍යයක්. ලෝකයේ පස්වනුවට විශාලතම දූපත ඒ තමයි බැෆින් දූපත. වර්ග කිලෝමීටර 5,07,451ක විශාලත්වයකින් යුක්තයි. කොහොම වුණත් දූපතේ වාසය කරන්නේ 10,000කට මදක් වැඩි ජනකායක් විතරයි. ජීවත් වෙන බහුතරය එස්කිමෝවරු. බැෆින් දූපතයි තිබෙන්නේ කැනඩාවට. අවධානය විදෙස් පුවත් වෙත. පුද්ගලීන් 92 දෙනෙකු රැගත් හමුදා ගුවන් යානයක් දකුණු දිග පිලිපීනයේ ප්‍රදේශයකදී කඩා වැටී තිබෙනවා. මගී 92ක් රැගත් පිලිපීන ගුවන් හමුදාවට අයත් C130 වර්ගයේ ගුවන් යානයක් අනතුරට ලක් වී තිබෙනවා. පිලිපීන ආරක්ෂක අංශ ප්‍රධානියා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ගුවන් යානය ගුවන්ගත වී සුළු මොහොතකින් රේඩාර් පද්ධතියෙන් ඉවත්ව ගිය බවයි. කාර්මික දෝෂයකට ලක් වූ ගුවන් යානය දකුණු පිලිපීනයේ ජෝජෝ දූපතට හදිසි ගොඩබෑමක් සිදු කිරීමට උත්සාහ දරා ඇති අතර එහිදී මෙම අනතුර සිදු වී තිබෙනවා. ගිනි ගැනීමට ලක් වූ යානාවේ සුන්බුන් අතරින් මගීන් 42 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට හැකි වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම අනතුරට ලක් වූ ස්ථානයෙන් පුද්ගල සිරුරු 17ක් සොයා ගැනීමට හැකිව ඇති බවද පිලිපීන ආරක්ෂක අංශ ප්‍රධානියා පෙන්වා දී තිබෙනවා.
මේ අතර මෙක්සිකෝ බොක්කේ සාගර පතුලෙහි විශාල ගින්නක් හටගෙන තිබෙනවා. එහි පතුලෝස්සේ විහිදෙන පරිදි ඉදිකර තිබූ ගෑස් නල පද්ධතියක සිදු වූ කාන්දුවක් මීට හේතුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මෙම ගින්න එම මුහුදාවට විශාල ප්‍රදේශයක් පුරා පැතිර ගොස් තිබෙනවා. එමෙන්ම ගින්නෙහි අධික උෂ්ණත්වය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශය පුරා සාගර ජලය බුබුලු දමා පැසමින් පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගින්න පාලනය කිරීම සඳහා එම ස්ථානයට ළඟාවීමට පවා අදාළ අංශවලට මහත් අසිරුතාවයන්ට මුහුණ දීමට සිදුව ඇති අතර පැය 5කට ආසන්න කාලයකට පසුව මෙම ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට ගිනිනීමේ අංශ සමත් වී තිබෙනවා. විදෙස් විචාරකයින් පෙන්වා දෙන්නේ එහිදී සාගර පත්ල තුළ සහ මතුපිට විශාල වපසරියක ජලය අධික උෂ්ණත්වයකට ලක්වීම මත සාගර ජීවීන් විශාල පිරිසකට දිවි අහිමි වන්නට ඇති බවට සැක පළ කරන බවයි. මේ අතර සයිප්‍රසයේ ලිමසෝල් ප්‍රදේශය පුරා පැතිර යන ලැව්ගිනි පාලනය කිරීම සඳහා සයිප්‍රසය ජාත්‍යන්තරයේ සහාය ඉල්ලා තිබෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ තද සුළං සහිත කාලගුණ තත්ත්වයක් සමග මෙම ලැව්ගිනි තවදුරටත් සීග්‍රයෙන් පැතිර යමින් පවතින බවයි. ඉරට උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මෙතෙක් කිසිදු පුද්ගල හානියක් පිළිබඳ තොරතුරු වාර්තා වන්නේ නැහැ. මෙවර ඇතිව තිබෙන ලැව්ගිනි ව්‍යාප්තිය සැලකෙන්නේ සයිප්‍රස් ඉතිහාසයේ ඇති වූ දරුණුතුම ලැව්ගිනි තත්ත්වය ලෙසයි. නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර සවරගමුව වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. ඇතැම් ස්ථානවලට මිලිමීටර 100කට වඩා තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කළා. දිවයිනේ සෙසු පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ. මේ අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. කංකසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ බේරුවල සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50ක් 55ක් දක්වා වැඩිවීමේ හැකියාවක්ද පවතිනවා. එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇතිවිය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකියි. මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසයි දීවර සහ නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට ජුලි මස 5 වනදා ශාස්තෘවරයෙකු නීතිඥවරයෙකු විනිසුරුවරයෙකු මෙන්ම ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස කීර්තියක් දැරූ ජේම්ස් තාල්විස් පඩිතුමා අභාව ප්‍රාප්ත වී ඇත්තේ 1876 ජුලි මස 5 වන දිනයි. එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවය ආරම්භ කර ඇත්තේ 1948 ජුලි මස 5 වන දිනයි. ඉන්දුනීසියාවේ පළමු ඍජු ජනාධිපතිවරණය පවත්වා ඇත්තේ 2004 ජුලි මස 5 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.